2018 දෙසැම්බර් බහුවන ප්‍රශ්න පත්‍රයේ පරිගණකයක් තුළ දත්ත හා උපදෙස් ආචය වී ඇත්තේ කවර ආකාරයකින්ද පරිගණකයේ දත්ත ගබඩා කරන්නේ ද්විමය බයිනරි ෆෝමැට් එකේ. ඊළඟට 156 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටක සංඛ්‍යාව මොකක්ද? එතකොට අපිට 156 අටේ පාදයට හරවන්න වෙනවා. 15ට 8 ඒවා 1යි 7ක් ඉතුරුයි 76ට 9යි 72ට 4ක් ඉතුරුයි ආයෙ මේක 8ෙන් බෙදුවම 16ට 2යි ඉතුරුයි 3ක් 234 අටේ පාදයෙන් උත්තරේ ඒකට එන්නේ. ඊළඟට 2b16 ෂඩ් දශමයට තුල්‍ය වන ද්විමය සංඛ්‍යාව b කියන්නේ 1.1.1 2 කියන්නේ 0.1.1 එතකොට උත්තරේ මෙන්න මේක. පහත සඳහන් කවරක් මගින් 1.0.11.0.1 1.1.3 අටේ පාදයෙන් 160 10 පාදයෙන් 1 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය පෙන්වුම් කරනවා. ආරෝහණ කියලා කියන්නේ පුංචිම සංඛ්‍යාවේ ඉඳලා ඉහළට. එතකොට දැන් මේකට උත්තරයක් හොයාගනිද්දී ඔයා බලන්න ඕනේ මේ සංඛ්‍යාවල තියෙන කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා. අපි අටේ පාදයේ සංඛ්‍යාව ගත්තොත් ද්විමය කරගන්න ලේසිනේ. අටේ පාදයේ සංඛ්‍යාව ගත්තොත් 1.0.1.1 කියලා තමයි අපිට අටේ පාදයේ සංඛ්‍යාව ද්විමය විදිහට ලියවොත් ලියන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන පාවිච්චි වෙලා තියෙන බිටු කීයද? 1 2 3 4 5 6 7යි. හැබැයි මෙතන තියෙන්නේ බිටු 8ක සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මෙයාට වඩා 113 අටේ පාදයෙන් තියෙන එක පුංචි වෙන්න ඕන. ඒ කියන්නේ හරි උත්තර විදිහට එන්න ඕන මෙන්න මේ පැටර්න් එකේ තියෙන ඒවා මේ. ඒක පැහැදිලිවම අපිට මෙන්න මේ දෙන්නව අයින් කරන්න පුළුවන්. මොකද අෂ්ටක සංඛ්‍යාව දීලා තියෙන ද්විමය සංඛ්‍යාවට වඩා පුංචි. මේ ඉක්මනට හොයාගන්න විදිහ. 1a කියන එක අපි ද්විමය කරොත් 1a 1යි a කියන්නේ 1.1.1යි. මේක මේ සංඛ්‍යාව කලින් සංඛ්‍යාවටත් වඩා පුංචි. 1a කියන සංඛ්‍යාව කලින් සංඛ්‍යාවටත් වඩා පුංචි. එතකොට ඒක තියෙන්නත් ඕන මේ අටේ පාදයේ සංඛ්‍යාවට කලින්. ඒ කියන්නේ මේ දෙකේම තියෙනවා. දැන් ඉතින් අපිට උත්තර ඉතුරු වෙලා තියෙන්නේ 160. මේවට වඩා පොඩිද කියලා බලා ගන්න එකනේ. ඇත්තටම 160 කියලා කියන්නේ බිටු වලින් ලිව්වොත් බිටු 8කින් ඉදිරිපත් කරන එකක්නේ. 128යි 32යි තමයි 160 කියන්නේ. ඉතින් එහෙනම් ඒක ලොකුයිනේ මේ දීලා තියෙන සංඛ්‍යාවලට වඩා. එහෙනම් අපිට පැහැදිලිවම හතරවෙනි උත්තරේ හරි කියලා කියන්න පුළුවන්. සංසන්දනය කරලා බලන්න. 800 ලෙස දිස්වන සංඛ්‍යාව වළංගු සංඛ්‍යාවක් වන්නේ පහක් දක්වා ඇති සංඛ්‍යා පද්ධතිය අතරින් කවරකද? දෙකේ පාදයෙන් තියෙන්න බෑ 800. අටේ පාදයෙන් තියෙන්නත් බෑ. 10 පාදයෙන් තියෙන්න පුළුවන් සහ ෂඩ්දශමය සංඛ්‍යාවක් විදිහට මේක තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දශමය හා ෂඩ්දශමය කියන ආකෘතියෙන් 800 තියෙන්න පුළුවන්. පහත දක්වා ඇති තාර්කික පරිපථය සලකන්න. මේකට සමාන මොකක්ද? මෙතන තියෙනවා a ධන b. එතකොට මෙතන තියෙනවා a ධන b එක්ක ඩොට් වෙලා c. ඊළඟට මෙතන තියෙනවා a ධන b ඩොට් c එක්ක ඩොට් වෙලා d. ඩොට් වෙලා d. ඇත්තටම බ්‍රැකට් එන්න ඕන ඔහොමද? ඊළඟට මෙතන තියෙනවා e dash. ඒ කියන්නේ මේ උත්තරෙත් එක්ක ධන වෙනවා e dash. දැන් බලන්න මේක වරහන් දාලා මම දාපු විදිහට වරහන් දාපු උත්තරයක් මෙතන නෑ ඇත්තටම. හැබැයි DE' කියන එක මෙහෙම ලියන්න බෑ අපිට. මොකද DE' එක්ක එකට එකතු වෙලා නැහැනේ කොහෙවත්. ඒක වැරදි. මේවා වැරදි මෙතන තියෙන්නේ n දෙකක් හින්දා. C ධන D කියලා එකකුත් නැහැ. CD දෙක එකට එකතු වෙලා තියෙන ධන concept එකෙන් නෙමෙයි. ඩොට් එකෙන්. ඉතින් එහෙනම් උත්තරේ දෙවෙනි එක.
දෙන ලද ආදාන වලට සමාන වූ ප්‍රතිදාන ලබා දෙනුයේ පහත් දක්වා ඇති කවර තර්කන පරිපත මගින්ද? ඒ කියන්නේ මේවා ඔක්කොගේම සමාන ප්‍රතිඵල එන්නේ. සාමාන්‍යයෙන් මේ සමාන ප්‍රතිඵල එනවද කියලා බලන්න අපිට සත්‍යතා ලේඛනයක් අඳගන්න එක තමයි ඉක්මන් නෙමෙයි අතරම පහසු විදිහ. මෙතන තියෙන්නේ a.b. මෙතන තියෙන්නේ a.b.b. මෙතන තියෙන්නේ a plus a.b.b. මෙයාගේ මොකද තියෙන්නේ? මෙයාගේ තියෙන්නේ a.b. මේක a plus a.b. මෙතන තියෙන්නේ a plus b a plus b. දැන් මේවා ගැන මොකද කියන්න තියෙන්නේ? පළවෙනි එක කෙනා ගත්තොත් a ධන a.b.b. ඇත්තටම ඕක නිකන් සරල කරගත්තොත් අපි සමීකරණ විසඳනවා වගේ a ධන a.b.b කියන්නේ b මයි. b.b සමානයි b මයි. b මයි. එතකොට මෙතන තියෙන්නේ a ධන a ධන b. a ධනය කියන්නේ a මයි. එතකොට a ධන b මයි. එහෙනම් මේ පළවෙනි එකේ ආපු උත්තරේ අන්තිම එකේ තියෙන උත්තරයටත් සමානයි. එහෙනම් එක්තරා විදියකට පළවෙනි එකයි අන්තිම එකයි සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ පළවෙනි එක හදාගෙන යනකොට මේ a ධන a.b කියලා උත්තරයක් ආවනේ. ඒක දෙවෙනි එකේ උත්තරයටත් සමානයි. දැන් මම මේ අත්තට මේ බූලියානු බීජගණිතය කියන ක්‍රමය පාවිච්චි කරලා තමයි හදලා පෙන්නන්නේ. මේ ප්‍රකාශන තුනම සමානයි. දැන් ඕගොල්ලෝ බූලියානු බීජගණිතයක් පාවිච්චි කරන්නේ නැහනේ සාමාන්‍ය පෙළදී. බූලියානු බීජගණිතය නම් පරණ සිලබස් එකේ නම් තිබුණා. දැන් ඔයා කොහොමද මේක හදන්නේ? ඒකත් ඉගෙන ගන්න එපා. මං කෙටියෙන් බැලුවේ. ඔයා ඉස්සල්ලාම a ලියන්න. b ලියන්න. මේ මොකද්ද මෙතන? a.b ලියන්න. මේ මොකද්ද? a.b.b. මේ මොකද්ද? a ධන a.b.b. මොවනේ තියෙන්නේ? ඔන්න මගේ පළවෙනි සත්‍යතා ලේඛන කොටස. ඊළඟට මොකද්ද? a.b ලියන්න ඕනේ නැහැ නේ ආයේ තියනවානේ මෙතන. a ධන a.b. a ධන a.b තියෙනවා. a.b තියෙනවා a තියෙනවා. a මේක. ඒතර මම මෙතනට 1 කියලා කියන්නම්, මෙතනට 2 කියලා කියන්නම්, මෙතනට 3 කියලා කියන්නම්. එතකොට මේ තමයි 1. මේ තමයි 2. මේ මොකද්ද? a ධන b. ඔන්න තව එකක් a ධන b a ධන b a ධන b. මේක තමයි තුන්වෙනි එක කියලා මං කියන්නම්. දැන් අපි මේ සත්‍යතා ලේඛනය පුරවලා බලමු. 0.1 0.1 0.1 a.b 0.1. එහෙමනේ a.b එන්නේ. a.b.b මේ දෙන්න 0.1යි. a.b ම තමයි ඒක. a ධන දැන් a එක 0.1. 1. ඊළඟට a ධන a.b a ධන a.b a.b a ධන 0.1. a ධන b එන්නේ 0.1. a ධන b 0.1. දැන් මොකද කියන්න තියෙන්නේ? මෙන්න මේ උත්තර ටික මෙයයි සමානයි. ඒ හින්දා 1 2 3 සියල්ලම සමාන ප්‍රතිදාන ලබා දේ කියලා කියන්න පුළුවන් අපිට. පරිගණකයට සම්බන්ධ කළ අලුත්
මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි ක්‍රියා කරවීම සඳහා විශේෂ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. මෙම විශේෂ මෘදුකාංගය කුමක්ද? අපි පරිගණකයට උපාංගයක් සම්බන්ධ කරනවා නම් ඒ උපාංගය පරිගණකයට හඳුනා ගන්න පුළුවන් දාවක වැඩසටහනක් පාවිච්චි කරන්න ඕන. බලන්න මේකේ තියෙන්නේ මොකද්ද? උපක්‍රම දාවක device driver software එකක් අපි දාගන්න ඕන. driver software එකේ තමයි උපාංගය වැඩ කරන්න ඕන කොහොමද කියන එක මෙහෙයුම් පද්ධතියට කියලා දෙන ක්‍රමය තියෙන්නේ. පරිගණකයක් බලගැන්වූ පසු ප්‍රථමයෙන්ම ක්‍රියාකාරී වන්නේ පහත සඳහන් කවරක්ද? කම්පියුටරේ ඉස්සෙල්ලාම ඔන් වෙන්නේ මොකද්ද? BIOS ඔන් වෙනවා. BIOS ඔන් වෙලා BIOS කියලා කියන්නේ ROM එක ඇතුලේ තියෙන වැඩසටහන. මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. ඒතර මේ ROM එක ඇතුලේ තියෙන මේ වැඩසටහන පාවිච්චි කරලා මේ පරිගණකය මොකද කරන්නේ? එයාට සම්බන්ධ වෙලා තියෙන සියලුම උපාංග නිවැරදිව වැඩ කරනවද කියලා බලනවා. බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එකෙන් කරන්නේ බල ගැන්නුම් ස්වයං පරීක්ෂාව. ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට පළවෙනි උත්තරේ හරියන්නේ. වදන් සැකසූ ලේඛනයක ඇති හිස් වගුවකට පහත කුමන දෑ කළ හැකිද? කෝෂ වර්ණ ගැන්වීම කරන්න පුළුවන්නේ. යාබද කෝෂ එකට සංයුක්ත කරන්න පුළුවන්නේ. කෝෂ අලුතෙන් ඇතුළත් කරන්නත් පුළුවන්. එහෙම වුණොත් ABC සියල්ලම හරි. වදන් සැකසු ලේඛනයක ඌ දෙන ලද වදනක් සෙවීම සඳහා භාවිත කළ හැකි වන්නේ පහත පෙන්වා ඇති කුමන මෙවලමද? අපිට සෙවීම කියන එක පාවිච්චි කරන්න වෙන්නේ. සෙවීම මෙන්න මේ තියෙනවා මෙතන පොඩි බයිනොකියුලර් එකක අයිකන් එකක්. find වදන් සැකසුම් මෘදුකාංගයක ඇති තැපැල් මුසුව පහසුකම් භාවිත කර ආරාධිතයන් ලයිස්තුවකට ආරාධනාපත් මුද්‍රණය කිරීම සඳහා පහත පියවර සලකා බලන්න. එතකොට ඒවා හිස්තැන් වලට ගැලපෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ. ආරාධනා ලිපිය ප්‍රධාන ලේඛනය ලෙස තැනීම, ආරාධිතයින්ගේ ලයිස්තුල්ව ලිපිනයන් සමග තනාගෙන දත්ත මූලය ලෙස සුරැකීම, තැපැල් මුසු පහසුකම් භාවිත කර දත්ත මූලයට අනුව අදාළ තොරතුරු ප්‍රධාන ලේඛනයට ඇතුළත් කරමින් ආරාධනා පත්‍රය මුද්‍රණය කර ගැනීම. මේකට ගැලපෙන්නේ දෙවැනි උත්තරේ. සමීකරණයක් දීලා තියෙනවා x සමානයි px වර්ගය ධන qx ධන r. දැන් ඒ සමීකරණේ නියම විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ කෝකෙන්ද? p වැඩි කිරීම x වර්ගය p b1 එකේ තියෙන්නේ වැඩි කිරීම x කියන්නේ c2 වැඩි කිරීම c2 මේකේ වරහන දාලා තියෙන හැටි වැරදි. PQR කියන්නේ නියත හින්දා ඒව ඇබ්සලූට් වෙලා තියෙන්න ඕන. B1 එකයි B2 එකයි B3 එකයි ඇබ්සලූට් වෙලා තියෙන්න ඕන. C ඇබ්සලූට් වෙලා තියෙන්න බෑ. ඒකින්ද මේ උත්තරෙත් වැරදි. දෙවෙනි උත්තරෙත් වැරදි. ඒකෙත් ඇබ්සලූට් නැති හින්දා. පළවෙනි උත්තරේ හරි. $B$1 වැඩි කිරීම C2 C2. ඒ කියන්නේ px වර්ගය ධන qx. q කියන්නේ B2 එක $B$2 එක x කියලා කියන්නේ C2මයි එකතු කිරීම r කියලා කියන්නේ $B$3. පළවෙනි උත්තරේ නිවැරදි පිළිතුර.
වයිහි අනෙකුත් අගයන් ලබා ගැනීම සඳහා ඩීහි ඇති සූත්‍රයේ D3 D6 කෝෂ පරාසයට පිටපත් කළේ යයි උපකල්පනය කරන්න. වයිහි විශාලතම අගය ලබා ගැනීම සඳහා D7 කෝෂයේ ලිවිය යුතු සූත්‍රය කුමක්ද? වයිහි අනෙකුත් අගයන් ලබා ගත්තාම පාතට විශාලම අගය හොයන්න. මොකද්ද පාවිච්චි කරන සූත්‍රය equal max කියලා එන සූත්‍රය. පැතුරුම් පතක කෝෂයකට මේ සමීකරණ ඇතුළත් කරාම මේකට එන උත්තරය මොකක්ද කියලා අහනවා. මේකදී ඇත්තටම 6 අඩු කිරීම 2 ඉස්සල්ලාම සිද්ධ වෙනවා. 6 අඩු කිරීම 2 තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. එතකොට එතනට 4ක් වැටෙනවා. බල 2. එකතු කිරීම 5 ධන 4 9යි බෙදීම 3. ඊළඟට මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? 4 දෙවනි බලය. 4 වරක් 4 16යි. ධන 9 බෙදීම 3. 9 3ෙන් බෙදුවාම 3යි. 16 ධන 3. උත්තරේ 19යි. කදා දැකුම් දසුනේ පවත්නා සමර්පණයක ඊළඟ කදාවට යාමට එන්ට යතුරු එස්කේප් යතුරු ස්පේස් යතුරු යන කුලකයේ ඇති යතුරු අතරින් කුමක් පාවිච්චි කළ යුතුද? ඊළඟ එකට යන්න පුළුවන් අපිට එන්ට එකෙන් ස්පේස් එකෙන් එස්කේප් එකෙන් අයින් වෙනවා. පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. පුද්ගලයෙකු තම බැංකුව ATM කාඩ්පත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට ඇතුල් කොට තම පුද්ගලික හැඳුනුම් අංකය යන්ත්‍රයට ලබා දෙයි. අනතුරුව ඔහු ලබාගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දෙයි. ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරික්සීමෙන් අනතුරුව ATM යන්ත්‍රය මගින් මුදල් ලබා දීම, ශේෂය යාවත් කාලීන කිරීම හා නව ශේෂය දැක්වීම සිදු කරයි. ඉහත සංසිද්ධියට අදාළව ආදානයක්, ක්‍රියාවලියක් හා ප්‍රතිදානයක් පිළිවෙලින් දක්වා ඇත්තේ පහත කවරකද? ආදානයක් විදිහට ලබාගත යුතු මුදල ගන්න පුළුවන්. ක්‍රියාවලියක් විදිහට ශේෂය යාවත් කාලීන කිරීම ගන්න පුළුවන්. ප්‍රතිදානය නවශේෂය. උත්තරේ දෙවැනි එක. පරිගණක තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී පහත සඳහන් කුමක් සිදු වීද? සැකසුම් හැකියාව වැඩි වෙනවා. මධ්‍ය සැකසුම් ඒකකය තුළ වර්ග සෙන්ටිමීටරයක ඇති ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩිවීම. පරිගණකවල ආචාර්යධාරිතාවය වැඩිවීම. බලන්න මොනවද පරිණාමයේදී සිද්ධ වුනේ? සැකසුම් හැකියාව වැඩි වුණා. CPU එකක් නිර්මාණය කරන්න පාවිච්චි කරන ওই වර්ග සෙන්ටිමීටරයක ඇති ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව කියන එකෙන් අදහස් කරන්නේ අර LSI VLSI වුණා කියන එක. ULSI වුණා කියන එක. ඒක හරි. يعني උපාංග කුඩා කර සකසන නිර්මාණය කරා. ආචාර්යධාරිතාවය වැඩි වුණා. එහෙනම් මේ සියල්ලම නිවැරදි උත්තර විදිහට අපිට සලකන්න පුළුවන්. මේ සියල්ලම නිවැරදි පිළිතුරු. පරිගණකයක් තුල කල් පවතිනසේ දත්ත ආචාර්යණය කිරීම සඳහා යෝග්‍ය වන්නේ පහත් සඳහන් කුමක්ද? දෘඪ තැටිය කියන එක තමයි අපිට හරියන්නේ. මේකේ තියෙනවා මේ උත්තර කීපයක් නිහිත මතකය, වාරක මතකය කියන එක. RAM එක සහ වීඩියෝ මතකය කියන්නේ වීඩියෝ VGA මෙමරි එක. ඉතින් ඔය ඔක්කොම తాවකාලිකයි, දෘඪ තැටිය ස්ථිරයි. දත්ත උපක්‍රමය පමණක් දැක්වෙන්නේ පහත කවරකද? ආදාන උපක්‍රම පමණයි. යතුරු පුවරුව, තීරුකේත කියවණේ, CD-ROM එක, CD-ROM කියන්නේ read only memory, CD කියවනවා විතරයි. සමතල සුපරීක්ෂකය. අනික හැම එකේම ස්පර්ශ තිරය තියෙනවා. ඒකින්ද ඒවා වැරදි. 20ට 1. පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයේ හෝරා වේගය මැනීමට භාවිත කළ හැක්කේ පහත සඳහන් කවරක්ද? හෝරා වේගය ක්ලොක් ස්පීඩ් එක කියන්නේ සකසනේ වේගය. සකසනේ වේගය මනින්න පාවිච්චි කරන්නේ ගිගාහර්ට්ස්.
ගිගාබයිට් පාවිච්චි කරන්නේ ධාරිතාවයට, තප්පරයට මෙගාබිටු පාවිච්චි කරන්නේ දත්ත හුවමාරු වේගය වෙනගන්න. මිනිත්තුවකට පරිභ්‍රමණ තියෙන්නේ සාමාන්‍යයෙන් කැරකෙන දේවල් වල, හાર્ඩ් වල, CD වල. ඊළඟට ඩේටාබේස් වගුවක් දීලා තියෙනවා. එතනින් උත්තර හදාගන්න. ප්‍රාථමික යතුර සඳහා යෝග්‍ය ක්ෂේත්‍රය කුමක්ද? ISBN එකක් තියෙනවා මේකේ, book ID එකක් තියෙනවා. එතකොට අපි කෝකද තෝරගන්නේ? පොතක් අනන්‍ය වඳුර ගන්න පුළුවන් නේ ISBN එකෙන්. හැබැයි දැන් මේ වගුව දිහා බලනකොට ICT for your life කියන පොත දෙපාරක් සටහන් වෙලා තියෙනවා. ඇයි එහෙම දෙපාරක් සටහන් වෙලා තියෙන්නේ කියලා අපිට පොඩි ගැටලුවක් එනවනේ. එහෙම වෙනව ඇත්තේ මේ පුස්තකාලයේ ICT for your life කියන පොත් දෙකක් තිබිලා තියෙනවා. මම එහෙම කියන්නේ ඇයි? පොතේ book ID එක ID දෙකක්. 23.04 සහ 23.5. හැබැයි ISBN නම්බර එක එකමයි. එහෙනම් මේ වගුවේ තියෙන ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රය ISBN අංකය නෙමේ, book ID එක. අනන්‍ය එය. ආගන්තුක යතුරු සඳහා යෝග්‍ය ක්ෂේත්‍රය කුමක්ද? දැන් ආගන්තුක යතුර කියලා කියන්නේ වෙන වගුවක් එක්ක සම්බන්ධ වෙන එක. එතකොට දැන් මේ වගුවේ හැටියට පබ්ලිෂර් මේ පොතේ කවුද කියලා අපිට හොයාගන්න, ප්‍රකාශකයා හොයාගන්න මේ පබ්ලිෂර් ID එකෙන් වෙන වගුවකට සම්බන්ධ වෙනවා. මේ වගුව මේක දීලා නැහැ. නමුත් තව වගුවක් මෙතන පබ්ලිෂර් කියලා ඇති. ඒකින්ද අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පබ්ලිෂර් ID එක. දැන් මේ වගු දෙක බැලුවොත් ලකුණු වගුවයි විෂය වගුවයි අසත්‍ය වදන්තිය කුමක්ද? බලන්න මොනවාද අසත්‍ය වදන්තිය? මාක්ස් වගුවේ පවතින ඇතුළත් වීමේ අංකය හා විෂයකේතය යනු සංයුක්ත යතුරකි. ඔව්නේ. ඇතුළත් වීමේ අංකයයි සබ්ජෙක්ට් කෝඩ් එකයි දෙක එකතු වුණාම රෙකෝඩ් එකක් අනන්‍ය වෙනවා. දැන් මේක දෙපාරක් සටහන් වෙලා තියෙනවා. මේක දෙපාරක් සටහන් වෙලා තියෙනවා. හැබැයි අපි මේ අතට මෙහෙම ගත්තොත් මේ රෙකෝඩ් එකක් දෙපාරක් සටහන් වෙලා නැහැනේ. ඒ කියන්නේ සංයුක්ත යතුරක්. ක්ෂේත්‍ර දෙකක් එකතු වෙලා යතුරක් හදාගෙන. මාක්ස් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් ප්‍රාථමික යතුරකි. මාක්ස් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් එක. නෑනේ ඇඩ්මිෂන් නම්බර් එක කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ අනන්‍ය දෙයක්. ඒතර මාක් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් එක ප්‍රාථමික යතුරක් වෙන්නේ නැහැ. හේතුව ඔය 1111ම දෙපාරක් සටහන් වෙලා තියෙනවානේ. අන්න උත්තරේ. ඒක තමයි අසත්‍ය වගන්තිය. අනික් ඒවා බලන්න ඕනෙත් නැහැ. එතනම උත්තරේ තියෙනවා. දත්ත සමුදායක් සම්බන්ධව පහත් සඳහන් කවරක් නිවැරදි වන්නේද? ක්ෂේත්‍ර එකතුවක් රෙකෝඩයක් සාදයි. හරිනේ ඒක. රෙකෝඩ් එකතුවක් ටේබල් සාදයි. දැන් ක්ෂේත්‍ර එකතුවක් මේ තියෙන ක්ෂේත්‍ර එකතු වුණාම මෙහෙම මේ අතට. දැන් මේ තියෙන්නේ රෙකෝඩයක්. ක්ෂේත්‍ර මේ අතට තියෙන ඒවා එකතු වුණාම රෙකෝඩයක්. ඒක හරි. රෙකෝඩ් එකතු වෙලා වගුවක් හදනවා. ඒකත් හරි. වගුව එකතු වෙලා දත්ත සමුදායක් හදනවා. ඒකත් හරි. අතර ඊගාව එක කියන්නේ ක්ෂේත්‍ර එකතුවක් වගුව සාදයි. වගුවල එකතුවක් රෙකෝඩ් සාදයි. වැරදි. රෙකෝඩ් එකතුවක් ක්ෂේත්‍ර සාදයි. ක්ෂේත්‍ර එකතුවක් වගු සාදයි. වගුවල එකතුවක් රෙකෝඩ් සාදයි. වැරදි. ඉතින් පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. තඹරහැන් ආලෝක පරාවර්තනය සහ රේඩියෝ තරංග තුලින් දත්ත සම්ප්‍රේෂණය කිරීමට වඩාත්ම යෝග්‍ය මාධ්‍ය පිළිවෙලින් ඇතුළත් ලයිස්තුව කුමක්ද? පිළිවෙලින් තඹරහැන්, ඇඹරි යුගල, ආලෝක පරාවර්තනය, ප්‍රකාශ තන්තු, රේඩියෝ තරංග Wi-Fi. උත්තරේ තුන්වෙනි එක. 172.217.27 යන IP ලිපිනයෙහි www.google.com වෙබ් අඩවිය පවතින්නේ නම් Google අඩවිය IP ලිපිනය සොයා ගැනීම සඳහා
වෙබ් අතිරික්සුව මගින් HTTP ඉල්ලීම යැවීම සඳහා පාත් සඳහන් කුමක් භාවිත කරයිද? අපි www.google.com කියලා හෙව්වට අපි හොයන ලිපිනේ IP ලිපිනයකට පරිවර්තනය කරලා අදාළ වසම්නාමයට ගැලපෙන IP ලිපිනය ඔස්සේ ඒ වෙබ් අඩවිය හොයලා දෙන කාර්ය කරන්නේ වසම්නාම සේවාදායකය. ඩොමේන් නේම් සර්වර් එක DNS සේවාදායකය. එහෙනම් උත්තරේ විදියට පළවෙනි එක. පුද්ගලයෙකුට 200 MB ගොනුවක් අන්තර්ජාලය හරහා තවත් පුද්ගලයෙකුට යැවිය යුතු ඇත. මේ සඳහා යෝග්‍ය වන්නේ පහත දක්වා ඇති කවර ක්‍රමද? ඒක ඊමේල් කරන්න පුළුවන්නේ. ඇත්තටම ඊමේල් කරන්න පුළුවන්ද MB 200ක්? ගොනුව යැවීමට FTP සේවාව භාවිතය. මොකද FTP කියන්නේ? Google Drive වැනි මාර්ගගත ආචාර්ය ධාවනයක් භාවිත කර අදාළ සම්බන්ධතාවය ලින්ක් යැවීම. දැන් ඇත්තටම ඊමේල් එකකට කෙලින්ම MB 200ක් අමුල්ල යවන්න බෑ. MB 15ක්ද 25ක්ද මන්ද එක මේල් එකක සයිස් එක සීමිතයි. ඉතින් ඊමේල් එකක් එක්ක මේක යවන්න බැරි හින්දා අපිට කරන්න තියෙන්නේ මේක මොකක් හරි ඔන්ලයින් ඩ්‍රයිව් එකකට දාලා ඒ ඩ්‍රයිව් ලින්ක් එක යාළුවට ෆෝවර්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන තරම් ඔය ෆයිල් ෂෙයා කරන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් FTP තියෙනවා. ඒක කරහා ගොනුව හුවමාරු කරන්නත් පුළුවන්. ඒකින්ද ඊමේල් ලිපියකට අමුණන්න බෑ. BC දෙක හරි කියන උත්තරය අපි ගමු. දකුණේ පෙන්වා ඇති රූපයේ වර්ණයේ චිත්‍රක සංස්කාරක මෘදුකාංගයක් භාවිත කොට කහ පායට හැරවීම සඳහා භාවිත කරන මෙවලම කුමක්ද කියලා අහනවා. එකපාරම ඕක දාන්න පුළුවන් පාටට මේ පේන් බකට් එකේ. පද සංවර්ධන ජීවන චක්‍රයට අදාළව දියඇලි ආකෘතිය සම්බන්ධයෙන් පහත කුමන වගන්ති? සත්‍යද? මෙම ආකෘතියේදී ඊළඟ අවධියේ කාර්ය ආරම්භීමට පෙර වත්මන් අධියර කාර්ය සම්පූර්ණ කෙරේ. ඒ කියන්නේ දියඇලි ආකෘතියේදී අපි පියවර ගණනාවක් තිබ්බට පළවෙනි පියවර ඉවර කරලා දෙවෙනි පියවරට. දෙවෙනි එක ඉවර කරලා තුන්වෙනි එකට විදිහට යන්න ඕනේ. ඒක හරි. මෙම ආකෘතිය පද්ධතියක් මූලික සහ සරල පද්ධතියක් ලෙස පටන්ගෙන පසුව පුනර්කරණ බුද්ධි රටාවක්. ඉතින් ඒක කියවු ගාම ඔයාලට මතක් වෙන්න ඕන ඒ පුනර්කරණ බුද්ධි ආකෘතිය. මෙම ආකෘතියේදී සාමාන්‍යයෙන් භාවිතකරුවන් පද්ධතිය දැකගන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මුල් අදියරවලදී. ඒක වැරදි. මොකද අපි දන්නවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ දියඇලි ආකෘතියේදී පද්ධතිය දකින්න හම්බෙන්නේ අවසානයේදී. ඒකින්ද නිවැරදි පිළිතුරක් තියෙන්නේ මේකේ ඒ පමණි. AB යා කරන්න තියෙන්නේ ABCD වලට ගැලපෙන PQRS යා කරන්න තියෙන්නේ. ඍජු පිහිටුම නව පද්ධතිය ස්ථාපනය කළ සැනින්ම එය ක්‍රියාත්මක වීමට ඉඩ අරිනවා කියන එකනේ AR එක. AR එක උත්තර තුනක්ම තියෙනවා. B සමාන්තර පිහිටුම. සමාන්තර පිහිටුම කියන්නේ මොකද්ද? යම් කාල පරාසයකදී පැරණි හා නව පද්ධතිය යන දෙකම එකට. එහෙනම් BS1. එහෙම උත්තරත් දෙකක් තියෙනවා. ඊළඟට නියම පිහිටුම. ආයතනයේ තෝරා ගන්නා ලද පරිශීලකයින්ට නව පද්ධතිය ස්ථාපනය කරලා දෙනවා. එක ශාඛාවකට වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ C P වලට D එතකොට Q වලට. තුන්වෙනි උත්තරය හරියන්නේ. ඊළඟට අහනවා පින්තූරයක් ඇතුල් කරන්න පාවිච්චි කරන නිවැරදි HTML වගන්තිය කුමක්ද කියලා. IMG SRC. IMG SRC කියන්නේ පළවෙනි එක.
මේ අනුරූප සංකෝචන නැත්නම් ග්‍රාෆික සංකෝචනය සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? හානි නොවන සංකෝචනයේදී ගොනුවේ පෙර තිබූ සෑම දත්ත ඒකක කොටසක්ම ගොනුව දිගහැරිය විට එලෙසම පවතී. ඔව් හානි නොවන සංකෝචනයනේ මුකුත් වෙන්නේ නැහැ එතකොට. ආචායන පරිහරණය හා සම්ප්‍රේෂණ යන කාර්යයේදී දත්ත පරිමාව අඩු කර ගැනීමට හානි වන සංකෝචනය භාවිත කරයි. ඔව්. අපි දත්ත අන්තර්ජාලය හරහා හුවමාරු කරද්දී දත්ත වල කැපැසිටි එක අඩු කරගන්න ඕනේ හින්දා හානි සංකෝචනය කියන එක පාවිච්චි කරන එකත් හරි. හානි වන සංකෝචනය මගින් හානි නොවන සංකෝචනයේදී නිපදවන ගොනු වලට වඩා ප්‍රමාණයෙන් විශාල ගොනු නිපදවයිලු. නෑ හානි සංකෝචනයේදී ප්‍රමාණය කුඩා වෙනවා සාමාන්‍ය ගොනුවට වඩා. ඒකින්ද උත්තරේ AB පමණි ගන්න වෙන්නේ නේද? ඊ රාජ්‍ය සේවාවක් සඳහා උදාහරණයක් නොවන්නේ විභාග දෙපාර්තමේන්තුව පුද්ගලයන් ජල සම්පාදන මේ ඔන්ලයින් බඩු භාණ්ඩ මිලදී ගන්න එක ගන්න බෑ අපිට. ඊ රාජ්‍ය සේවා විදියට. ඒක රජය දෙන සේවාවක් නෙමෙයි. පාත් දක්වන ව්‍යාජක එතකොට සලකන්න. පේමන්ට් ඔප්ෂන් එක ෆෝල්ස් තියෙන්නේ. ඩිස්ටන්ස් 100ට වැඩි නම් පේමන්ට් ඔප්ෂන් එක true වෙනවා. වෙහිකල් බස් නම් පේමන්ට් ඔප්ෂන් එක false වෙනවා. ඒත ක්‍රියාවලියට අනුව ඒක තියෙන්නේ payment option. distance 100ට වඩා වැඩි නම් සහ එතකොට true නෙවෙන්නේ payment option එක. දැන් මේක කියන්නේ payment option එක true වෙනවලු distance එක 99 vehicle type එක car වෙලා. නෑ. vehicle type එක car වෙලා distance එක 100ට වැඩි නම් කියන්නේ කියන්නේ 101 ඉඳලා distance එක 101 වෙලා බස් වුණොත් payment option එක false වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි එක හරියන්නේ උත්තරේ. sorry. පහත පෙන්වා ඇති ඒ නම් මරාව මගින් සිසුන් 10 දෙනෙකුට ICT විෂය සඳහා ලබාගත් ලකුණු දක්වනු ලැබේ. මෙම මරාවේ බිඳුවෙන් ආරම්භ වන සුචිකරණයක් පවතී. වැඩිම ලකුණු ගන්න වෙන්නේ වැඩිම ලකුණ ඕකේ තියෙන්නේ 93නේ. මේවා කවුන්ට් කරගෙන ගියොත් මේක 0 1 2 3 4 5 6 7ට කතා කරා නම් හරි. ඒ වල 7ට. දැන් තුන්වෙනි එක. පහත ව්‍යාජකයේතේ ක්‍රියාත්මක කළ විට ඩොලර් ලකුණ කී වාරයක් මුද්‍රණය වේද කියලා අහනවා. P 0යි P දෙකෙන් බෙදලා ඉතිරි එක නම් ඩොලර් පෙන්වන්න. එකක් එකතු වෙනවා දෙකෙන් බෙදලා ඉතිරි එකයි ඩොලර් පෙන්වනවා. එකපාරයි. P වලට එකක් එකතු වෙනවා. එතකොට එකට ආව දෙකෙන් බෙදුවාම ඉතුරු නෑ. පෙන්වන්නේ නෑ. P less than 0 කියන්නේ ඒක මේක පළවෙනි පාරම නවතිනවා. මේක පළවෙනි පාරම නැවතුණාම බිඳුව තියෙද්දි එකපාරක්වත් print වෙන්නේ නැති හින්දා ඩොලර් ලකුණ කී වාරක්වත් මුද්‍රණය වෙන්නේ නැහැ. බිඳුවයි. එහෙම උත්තරයක් ඕන මේකට. 37 ප්‍රශ්නේ උත්තර වැරදි. මෙතන until p greater than 5 ක් තිබ්බනම්
greater than or equal 5 වගේ තිබ්බනම් හරි. 37ට ෆ්‍රී ලකුණු ගන්න. දකුණු පස පෙන්වා ඇති ගැලීම් සටහන් සලකන්න. ඒ ආදානය කරනු ලබන සංඛ්‍යාව බිංදුව සහ 100 අතර වන්නේ නම් වළංගු ලකුණ කියන්න පෙන්නයි. n වල අගය 100ට අඩු හෝ සමානද? සමාන නම් හරි නේද? එතකොට වළංගු ලකුණක් වෙන්නේ Q වලට years ඇවිල්ලා R වලට නැත આવොත් නේ no આવොත්. දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. ඊළඟට දකුණු පස ගැලීම් සටහනේ තර්කණයට අනුව තර්කණය හා තුල්‍ය ව්‍යාජ කේතය ලියන්න කියලා කියනවා. එතකොට මේකට ව්‍යාජ කේතය වෙන්නේ ආරම්භය read C f සමානයි 9 වැඩි කිරීම C f සමානයි f බෙදීම 5 f සමානයි f ධන 32. ඔය ටික ඔක්කොම 9 වැඩි කිරීම 5 බෙදීම 9 වැඩි කිරීම C බෙදීම 5 එකතු කිරීම 32. show f හරි විදිය තියෙන්නේ තුන්වෙනි උත්තරේ. අනේ ඒක ටිකක් පැටලෙන විදියට දීපු උත්තරයක්. ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වගන්ති මොනවද දානවා? යන්ත්‍ර භාෂාවල භාවිත කරන්නේ පරිගණකයට තේරුම් ගත හැකි ද්විමය සංඛ්‍යා පාදක උපදේශය. යන්ත්‍රකේතෙහි සංකේතාත්මක නිරූපණයන් භාවිත කරන ඇසෙම්බලි භාෂාව යන්ත්‍ර මත රඳා පවතින පහළ මට්ටමේ භාෂාවකි. හරි. උසස් මට්ටමේ භාෂාවන් යන්ත්‍රයන් ස්වායත්ත වේ. කියන්නේ උසස් මට්ටමේ භාෂා යන්ත්‍ර භාෂාවත් එක්ක පදනම් මේවා නෙමෙයි. ඒකින්ද හතරවෙනි උත්තරය තමයි ඒකට හරියන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න කීයක් හරි ගිහින් තියනවද කියලා. අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ. M අක්ෂරයෙන් නිරූපණය වන්නේ 109 නම්. එතකොට NO යන වදනේ ද්විමය නිරූපණය LM NO එක ළඟමයි තියෙන්නේ. එතකොට මේක 110 මේක 111. මේක ද්විමය නිරූපණය වෙන්නේ කොහොමද කියලා නම් 110 දෙකේ පාදයට හරවන්න ඕන ඔයා. හරිවුවාම 64යි 32යි එතකොට 96යි 96 ඉඳලා 16ක් 112යිනේ 8යි 4යි 2යි 1යි ඔය විදිහට. ඔය තමයි n අකුර. ඊට 1යි 1යි බිංදුවයි 1යි 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 1 මේ මොනවද මේ ASCII මං හිතෙන් හැදුවේ 110 ද්විමය කරන්න 111 ද්විමය කරන්න එච්චරයි. බල සැපයුම් ස්විචය ක්‍රියාත්මකව පවතින අතරතුරදී උෂ්ණත්වය වැඩි අගයක පවතින විට සිවිලින් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය වූ පහත පෙන්වා ඇති සරල තර්කන පරිපථය සලකන්න. P සහ Q සඳහා අදාළ වන තාර්කික ద్వාර දෙක ලියා දක්වන්න. මොනවාද එතනට ගැලපෙන්නේ? P කියලා කියන්නේ මෙතන Q එක නම් not එකක් එක ආදානය එක ප්‍රතිදානයයිනේ. එතකොට මේක කියන්නේ ක්‍රියාත්මකව පවතින විට උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය බිඳුව. එතකොට not එකක් දාලා මේ දෙකම වෙන්න ඕනින්ද මෙතන and එකක්. එතකොට තාර්කික ద్వාර and එක සහ not එක P and Q not. ප්‍රතිශෝධන යන්ත්‍රයක සරල කරන ලද පරිපථ සටහන් සලකන්න.
ඒකේ අගයන් පුරවන්න කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ ඇන් දෙකක්නේ දාලා තියෙන්නේ. මෙහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මෙහෙම ඇන් දෙකයි. ඔන්න ඔහම එකක්. මේ තියෙන්නේ ඇත්තටම A.B.C වගේ එකක්. එහෙනම් මේකට උත්තර එන්න ඕන ආයේ බලන්න දෙයක් නැහැ. 0.0.0.0.0.0.1 කියලා. දියඇලි ජීවන චක්‍ර ආකෘතිය හා පුනර්කරණ බුද්ධි ජීවන චක්‍ර ආකෘතිය අතර ප්‍රධාන වෙනස්කම කුමක්ද? දියඇලි ආකෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා රේඛීය ගැලීමක් ඇත. එක් පියවරක් අවසන් වූ පසු ඊළඟ පියවරට ළඟා විය හැක. පුනර්කරණ වෘද්ධි ආකෘතිය සරල පියවරකින් ආරම්භව පුනර්කරණය වෙමින් නැවත නැවත පද්ධතිය සංවර්ධනය කරනු ලබයි. පුනර්කරණ වෘද්ධි ජීවන චක්‍රයේ ආකෘතියේ එක් අවාසියක් ලියන්න. ආරම්භයේදී නිවැරදිව අවශ්‍යතාවය හඳුනාගත යුතු වීම එකක්. අර්ධ වශයෙන් අවසන් වූ ව්‍යාපෘතියක් පරිශීලකයාට දැකගත නොහැකි වේ. මේ කෙවණි වලට ගැලපෙන උපාංග යා කරන්න කියලා තියෙනවා ඊළඟට. LED තිරය පරිගණකයට සම්බන්ධ කරන්නේ මේ D කෙවණියෙන්. එකට D. යතුරු පුරු මූසිකය USB වලින්. C. ජාල රැහැන සම්බන්ධ කරන්නේ නෙට්වර්ක් පෝට් එකට. B. බල රැහැන සම්බන්ධ කරන්නේ A පවර් පෝට් එකට. එකට D, දෙකට C, තුනට B, හතරට A. ඊළඟ එක වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් හැඩතව් ගැන්වීමට පෙර සහ හැඩතව් ගැන්වීම පසු පහත වාක්‍ය ඛණ්ඩ සලකන්න. ඒකේ පේන විදිහට බෝල්ඩ් කරලා ඉටැලික් කරලා තියෙනවා කියලා පේනවා. බෝල්ඩ් එක කරලා තියෙනවා, ඉටැලික් කරලා තියෙනවා. තව තියෙනවානේ මේ ST එක. ඒ කියන්නේ ඔයාලට මෙවලම් විදිහට යනවා නම් මෙතන ලියන්න පුළුවන්. බෝල්ඩ් මෙවලම. ඒක ඇඳලම් පෙන්වන්න ඕන මේ මහත B අකුරක් දාලා කොටුවක් ඇතුලේ අඳිනවා. I කියලා දාලා තමයි කොටුවක් ඇතුලේ අඳිනවා. එතකොට ඉටැලික් සහ සුපර්ස්ක්‍රිප්ට් x වර්ගය කියන මෙවලම. මෙන්න මේ මෙවලම් තුන පාවිච්චි ගන්න පුළුවන් ඔය වැඩේට. සර් අපිට වට අවුලක් නැද්ද? නෑ, කමන්නේ බෝල්ඩ් කියලා ලියන්න. ඉටැලික් කියලා ලියන්න. සුපර්ස්ක්‍රිප්ට් කියලා ලියන්න. පහත වම් තීරුවේ වලාකුළු පරිගණන සේවා 3ක් දී ඇති අතර විස්තර තියනවලු දකුණු පැත්තේ. යා කරන්න ඕන. ඒ වලට යටිතල පහසුකම් සේවාවක්. සේවාදායකින් ජාල ආචායන වැනි ඒවා යටිතල පහසුකම්. මෘදුකාංග සේවාවක්. වලාකුළේ ස්ථාපනය කළ මෘදුකාංග සපයනවා. වේදිකා සේවාවක් ලෙස මෘදුකාංග සංවර්ධනය සඳහා අවශ්‍ය පසුතලය සපයනවා. Z, X, Y. පහත S1 සිට S4 දක්වා ලේබල් මගින් දක්වා ඇත්තේ විවිධ සංනිවේදන ක්‍රමවේද අවශ්‍ය වන වෙනස් සිද්ධි හතරකි. බැංකු කළමනාකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින අතරතුර ඉන්දියාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට එක්වීම. අපි ඒකට කියන වීඩියෝ සම්මන්ත්‍රණ. මෙන්න එක.
ලේකම්වරියක් ඇයගේ කළමනාකරුගේ වාර්තාවක මුඩු පිටපත වෙනත් නගරයක පිහිටි ශාඛාවක සේවය කරන සියලුම සේවකීන් වෙත යැවීම. යවන්න පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණය මොකද්ද? විද්‍යුත් තැපෑල භාවිත කරන්න පුළුවන්. තාක්ෂණික නිලධාරියෙකු යන්ත්‍රය අලුත් වැඩියා කර අවසන් බව ඔහුගේ කළමනාකරු වෙත පණිවිඩයක් දන්වා යැවීම. අපිට ශනික පණිවිඩ යවන්න පුළුවන් නේද මේ වැඩේට? අලෙවි කළමනාකරුවෙකු සමාජ සේවා ව්‍යාපෘතියක ඡායාරූප පාරිභෝගිකයන් සමග බෙදා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රතිපෝෂණ විවරණ ලෙස ලබා ගැනීම. ගොඩක් වෙලාවට ඒවා දාන්නේ සමාජ ජාල සෝෂල් නෙට්වර්ක් වල. වර්ණ ගැඹුර ලෙස පික්සලයකට බිටු 10ක් යොදාගෙන ඇති රූපයක වෙනස් වර්ණ කොපමණ සංඛ්‍යාවක් නිරූපණය කළ හැකිද? අපි සාමාන්‍යයෙන් ඔක ලියන්නේ වර්ණ ප්‍රමාණය සමානයි 2 bpp. කියන්නේ 2 10. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වර්ණ 1024ක් නිරූපණය කළ හැකියි. නිකිලයකයට අඩු සියලු නිකිලයන් සමග පවතින ගුණිතය ගණනය කරනු ලබන්නේ ගැලීම් සටහන සලකන්න. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම අපි මේකට කියන්නේ ක්‍රමාරෝපිත අගය හොයනවා කියලා. එතකොට ගැළපෙන උත්තර ලියලා පෙන්වන්න කියලා කියනවා එතනට. P සමානයි L වලට මොකක්ද එන්නේ? Q වලගේ n ට වඩා වැඩි නම් Q වලට එකක් එකතු වෙන්න ඕන. M වලට එන්න ඕනේ එතකොට L වලට එන්න ඕන P ධන Q නේ. Q වලට මොකක්ද එන්නේ? Q සමානයි Q ධන 1යි කියලා එන්නේ. n සමානයි 4 නම් ඇල්ගොරිදමේ අවසානයේ PQ වල පවතින අගයන්. n සමානයි 4 නම් n වල අගය 4යි. P වල අගය 1යි. Q වල අගය 1යි. Q P ට වඩා විශාලද? නැත. P වලට Q එකතු වෙනවා 2යි. Q වලට එකක් වැඩි වෙනවා 2යි. Q n ට වඩා විශාලද? නැහැ. P ධන Q n ට සමානද? නැහැ. P සමානයි P ධන Q. දැන් මේක 4 වෙනවා. Q සමානයි Q ධන 1. ඒ කියන්නේ Q වල අගය 3 වෙනවා දැන්. අපව Q විශාලද n ට වඩා? නැත. P වලට P ධන Q යනවා. 4යි 3යි 7යි. Q වලට Q ධන n යනවා. M වලට යන උත්තරේ. එතකොට නෑ පොඩ්ඩයි
Q සමානයි Q දන 1නේ. එතකොට Q වලගේ 4 වෙනවානේ. මෙහෙමයි වෙන්න ඕන. ඊට පස්සේ විශාලද නැහැ. දැන් සමානයිනේ. PQ එකතු වෙනවා. මේකට එකක් එකතු වෙනවා. Q nට වඩා විශාලද? ඔව්. එහෙනම් P පෙන්නනවා. ඊට පස්සේ එකතු වුණා 4 3 7යි 7යි 4යි 13යි 13යි 5යි 18යි Q වල අගය nට වඩා වැඩිද? n විදියට ආදානය වෙන්නේ 4නේ. n ආදානය වෙනවා 4 කියලා. P එකයි Q එකයි. Q වල අගය nට වඩා වැඩිද? නැත. එහෙනම් PQ එකතු කරනවා. Q වලට එකක් එකතු වෙනවා. වැඩිද? නැත. PQ එකතු කරනවා. මේකට එකක් එකතු කරනවා. මේ දෙක එකතු කරනවා. Q වල අගය 4යි වැඩිද nට වඩා නැහැ. මේ දෙක එකතු කරනවා. මේකට එකක් එකතු වෙනවා. Q වල අගය nට වඩා විශාලද? ඔව්. P පෙන්නනවා. P වලයි Q වලයි අවසානයේ තියෙන P වලයි Q වලයි අවසානයේ තියෙන අගය P11යි Q5යි වෙන්න ඕන. පහත පෙන්වා ඇති සේවක වගු හා කාර්යාංශ වගුව සලකන්න. කොළඹ ත්‍රී ප්‍රදේශයේ පිහිට ඇති IT නම් වූ නව කාර්යාංශයක් එකතු කළ යුතු ඇතැයි උපකල්පනය කරන්න. මේ සඳහා එකතු කළ යුතු නව රෙකෝඩය අදාළ වගුවේ නම සමග ලියා දක්වන්න. කාර්යාංශ වගුව තමයි යාවත්කාලන කරන්න ඕන. මොකද නව කාර්යාංශයක් එකතු කරන්නේ කාර්යාංශයේ නම IT වෙන්න ඕනේ. එතකොට රෙකෝඩ් එකක් ලියලා පෙන්නන්න IT ඩිවිෂන් නම්බර් එක 4 කියලා ගන්න. මෙතන කොළඹ කොහෙද ඒක? කොළඹ 3මයි. සමන් හා ජෝන්යන් දෙදෙනා ස්ටෝ අංශයේ කාර්යය නියුතු වේ. පසාල් කාර්යයේ නිරතව සිටින්නේ ෆයිනෑන්ස් අංශයේ. රාජ් මෑත කල්දී IT සේවයට එක්ව ඇත. මෙම තොරතුරු සේවක වගුව තුළ පෙන්වීමට PQRS දක්වා ලේබල අදාළ නිවැරදි අගයන් ලියා දක්වන්න. අපි ඒකට ID ටික දාගෙන ගියොත් P වලට 2 සමන් ජෝන් R එයත් 2 Q රාජ් IT එන එකට අපි අලුතෙන් ගත්ත එක ලියන්න වෙනවා 4 සහ මේ ෆසල් ෆයිනෑන්ස් වල ඉන්නේ. එතකොට එයා එකේ
එහෙම තමයි මේ පළවෙනි 10 අපිට උත්තර එන්නේ. right අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. දීර්ඝ කාලයක් පරිගණක හා වැඩ කරන අයට එහා බැඳුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් නැතම් විට පැමිණිලි කරයි මේ හා සම්බන්ධ වූ සෞඛ්‍ය ගැටලු විය හැකි හේතු යෝග්‍ය විසඳුම් AC GI PW ලේබල් වලින් පෙන්වනවා. AC වල තියෙන්නේ සෞඛ්‍ය ගැටලුව. GI වල තියෙන්නේ හේතු. PW වල තියෙන්නේ විසඳුම. හරි A වලට විය හැකි හේතුව මොකද්ද? කාපල දෝනා සහ ලක්ෂණ එන්නේ මැණික් කටුව ඉදිරි කොටස හරහා තෙරපීමක් ගමන් කරන එක. හරි A වලට H. ඊළඟට ඒකට යෝග්‍ය විසඳුම ඇඟිලි දිගාරින එක Q වෙන්න පුළුවන්. පුනර්වර්තනකාරයන්ගෙන් විවේකය ලබා ගන්න එකත් පුළුවන්. ඊට වඩා මැණික් කටුව නැමීමෙන් ඒක ගන්න පුළුවන්. මූසික චලනය අඩු කරගන්න එක ගන්න පුළුවන්. තදින් යතුරු එබීම වැළැක්වීම වගේ දේවල් ගන්නත් පුළුවන්. ඒතකොට මෙන්න මේ හතරම AH එක්ක සම්බන්ධයි. මේ හතරම A වලටයි H වලටයි සම්බන්ධයි. පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණ එන්නේ I එක්ක. එතකොට P අදාළ කරගන්න පුළුවන් ඒකට. R ගන්නත් පුළුවන් ඒකට. මේ එලි කන වලක්වා ගැනීම VW දෙක ගන්නත් පුළුවන් එතනට. C වලට එන්න ඕන G මාංශ පේශ අස්ථි ගැටලු. G වලට Q ගන්න පුළුවන් G වලට. මොකද ඇහැ වෙහෙසට යනකොට මාංශ පේශි විවේකයක් ලබා දෙන එක ගැන කියවෙනවනේ පේශීන්ට. ඇසෙහි පේශී නැති මාංශ පේශි අස්ථියාසට. හැබැයි ඊට වඩා ඒක වඩාත් ගැලපෙනවා උත්තරයක්. පුනර්වර්තන R ගන්න පුළුවන්. එච්චරයි. ටිකක් කියවන්න තියෙන ප්‍රශ්න ඒවා. පහත එක් ගැටලුවට අදාළ පදයේ දී ඇති පද ලැයිස්තුවෙන් තෝරා එම් පදයට අදාළ ලේබල් ඉදිරියෙන් ලියා දක්වන්න. පිළිගත් ආයතනයකින් එවා ඇතිසේ හැඟී යන පරිදි පුද්ගලයෙකුට විද්‍යුත් ලිපියක් ලැබීම සහ එමගින් පුද්ගලයාගේ මාර්ගගත බැංකු පහසුකමට අදාළ ණයපත් අංකයේ පරිශීලක නාමය සහ මුරපදය වැනි පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීම. අපි ඒවට කියන්නේ මොනවද? අපි ඒවට කියන්නේ බලන්න හැක් කිරීම තතු බෑම. තතු බෑම. ඒකට තමයි වෙන අයෙකුගේ නිර්මාණයක් Tamanගේ එකක් ලෙස ප්‍රකාශයට පත් කරනවට අපි කියන්නේ ලිඛිත දෑ සොරකම. යම් අයෙකු විසින් පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුල් වී නම ලිපිනය වැනි පාරිභෝගික තොරතුරු ලබා ගන්නවට හැක් කරනවා කියලා කියනවා. පුද්ගලයෙකු බලපත්‍ර සහිත මෘදුකාංගයක අනවසර පිටපත් මුදලින් 100%ක මුදලකට විකිණීම. අපි ඒවට කියන්නේ පයිරසි, චෞරතාවය. software piracy එහෙම කියලා කියන්නේ මෘදුකාංග මංකොල්ලේ. ඒවට කෙටි උත්තර තියෙන්නේ ලියන්න. හැබැයි හරියට උත්තර හොයා ගන්න ඕන.
බලන්න ඊළඟ එක HTML එක. එක tips for a healthy life කියන එකේ මේ වචනේ තියෙන්නේ ඇල වෙලා. එතන මෙතනට I එන්න ඕන. දෙකට රූපේ මැදට ගිහිල්ලා තියෙනවනේ. ඒකින්ද දෙක සෙන්ටර් වෙන්න ඕන. 3 IMG SRC වෙන්න ඕන 3. 4 alternative ALT. 5 තිත් ලිස්ට් එකක් නේ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 5 කියන්නේ UL එක. 6 මේ ෆුඩ් ටයිප් එක පෙන්ලා තියෙන බලන්න මේක නිකන් ඔන්නෝම ටේබල් එකක් ඔය තියෙන්නේ. ඒකෙන්ද 6 ටේබල්. මොකද TRTH තියෙනවනේ ඉතින් ඒතකොට අපිට තේරුම් ගන්න ඕනේ එතන ටේබල් එකක් තියෙන්නේ කියලා. 7 ලින්ක් එකක් AHREF. 8 SUB. 8ට එන්න ඕනේ SUB. මොකද ඕක H2O නෙන්නේ ඕ. A හා B කොටස් වලට පිළිතුරු සැපයීම සඳහා පහත වචන ලයිස්තුව පද ලයිස්තුව භාවිත කරන්න. P සහ V දක්වා ඇති ලේබල් වලට ගැලපෙන වචන බලන්න කියන්න. මොනවද දෙන්න ඕන? P වලට කියන්නේ අපි ප්‍රොටෝකෝල් එක නියමාවලිය. අන්න උත්තර තියනවාද කියලා. ඔව් නියමාවලිය. www කියන්නේ මොකද්ද? ඔතනට කියන්නේ අපි සබ් ඩොමේන් එක උපවසම කියලා උත්තරයක් නැත්තම් ඕකට අපි කියනවා මොකද්ද? ලෝක විසිරි වියමන. edupub.gov.lk R වලට මොකද්ද කියන්නේ? අපි ඒකට කියනවා වසම්නාමය. කෝ බලන්න උත්තරයක් තියෙනවද කියලා. ඔව් වසම්නාමය. S වලට කියන්නේ ඉහළ මට්ටමේ වසම්නාමය. ඉහළ මට්ටමේ වසම. top level domain. T වලට මොකද්ද කියන්නේ? අපි කියන්නේ ගොනුව පිහිටි ස්ථානය. සම්පතට මග path to resource. එතන resource වලට සම්පත කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. සම්පතට මග chapter 1.pdf. ඒ තමයි සම්පත එතකොට. V වලින් මොකද්ද කියන්නේ? V කියන්නේ URL එක. URL මේ තියෙන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය. ඉහත ලයිස්තුවෙන් හඳුනා ගන්න තියෙනවා මේවට. HTTP භාවිත කොට සේවා යෝජකයින් වෙත වෙබ් පිටු ලබා දෙන්න වෙබ් සේවා දායකය. අන්න තියනවාද එහෙම උත්තරයක්? වෙබ් සේවා දායකයෝ. අන්තර්ජාලයේදී පරිගණකයක් අනන්‍යව හඳුනාගන්නේ මොකෙන්ද? IP ලිපිනය. බලන්න තියනවාද කියලා? ඔව් මේ තියෙන්නේ IP ලිපිනය. යවනු ලැබූ සෑම විද්‍යුත් ලිපියක්ම ලබා ගන්නා තෙක් වූ මාවතේ ඇති මෙවැනි සේවාදායකයන් පෙළක් තුලින් ගමන් කරයි. හැම ඊමේල් එකක්ම යන්නේ තැපැල් සේවාදායක හරහා. අනවශ්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ වලට අපි කියන්නේ ස්පෑම් කියලා. ආයාචිත තැපැල් මේකේ. Excel sheet එකක් දීලා තියෙනවා. භාණ්ඩ ප්‍රවාහන පිරිවැය 350ක් වන අතර එය B10 කෝෂයේ පෙන්වා ඇත. මාදිලි එක එකෙහි මුළු මිල හා ප්‍රවාහන පිරිවැය සමග මිල ගණනය කළ යුතු ඇත.
ඒ මාදිලිය සඳහා මුළුමිල B6 කෝෂයේ ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය ආකාරයෙන් ලියන්න. ෆන්ක්ෂන් සෙල් 1 සෙල් 2 ලියන්න ඕනේ. එතකොට මුළුමිල B6ට ගන්න නම් equal sum එකක්නේ දාන්න වෙන්නේ අපිට නේද? ලේසින් වැඩි. එතනට equal sum කියලා දාලා B3 ඉඳලා B5 වෙනකන් එකතු වෙන්න ඕන. මේ ටික. මෙම සූත්‍රය C6ට පිටපත් කරාම C6ට පිටපත් කරාම එතකොට C සමානයි ආදිසෝන අගේ නැහන්නේ. එතකොට මේ තුන එකතු කරාම 71යි 72යි 73යි 250යි. කෝෂ ලිපින හා ශ්‍රිත ගණිත කර්ම පමණක් භාවිත කරමින් ප්‍රවාහන පිරවැය සමග මිල B7 කෝෂයේ ලබා ගැනීමට සුදුසු සූත්‍ර දෙකක් ලියන්න. එතකොට total deliver cost එකත් ඒකට එකතු වෙන්න බෑ. එතකොට මේක ලියන්න ඕන සමානයි total එක. ඒ කියන්නේ B6 තියෙන එකට එකතු කරා නම් හරි B10 තියෙන 350. එහෙම නැත්නම් ඕක තව විදිහකට ලියන්න කියනවනේ. දැන් මේ ඩිලිවර් charges මෙයාටත් අදාළ හින්දා ඕනනම් ඕක ලියන්න පුළුවන් B6 එකතු කිරීම පැත්තටනේ අදින්නේ ඒක. පැත්තට අදින හින්දා $B10 කියලා ලියන්නත් පුළුවන්. ඕනනම් ඕක B6 එකතු කිරීම $B $10 කියලා ලිව්වත් වැරද්දක් නැහැ. B7 කෝෂයේ ඇති සූත්‍රය C7 කෝෂයට පිටපත් කළ විට 73600ක් ලැබුණේ නම් මොකක්ද එතන තියෙන්න ඇති සූත්‍රය? මේ ටික එකතු වෙන්න එපා. එතකොට ඒකේ තියෙන්න ඇති C7 මම මේ කියන්නේ C6 අගය. C6ට අපි හදාගත්තනේ අගයක්. සමානයි C6 අගයට එකතු වෙන්න ඕන ප්‍රවාහන ගාස්තුව. එතකොට අපිට $B10 වගේ කියන්න පුළුවන්. නැත්නම් B10 කිව්වත් කමක් නැහැ. $B10 කිව්වොත් ඇදලානේ කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඇදගෙන තමයි දාලා තියෙන්නේ. ඒකෙන්ද $. දාන්න ඕන. මේකම C6 එකතු කිරීම $B $10 කියලා තිබ්බත් වැරදි නැහැ. Excel එච්චරයි තියෙන්නේ. ඊළඟට මේ කදා පිරිසැලසුම් දීලා තියෙනවා මේවා නම් හඳුනා ගන්න කියලා. මොනවාද ඔය කදාවල නම? දැන් මේකට කියන්නේ title slide කියලා මේවට කියන්නේ. මාතෘකා කදාව. be title with two content. එහෙමයි කියන්නේ. ditwa සන්දාර කදාව. මේක තමයි B වලට එන්නේ. C කියන්නේ හිස් කදාව. හිස් blank. D ඒක තියෙන මාතෘකා පමණක් කදාව. D. පහත පෙන්වා ඇති දසුන් ඇසුරෙන් කදා ස්ථානගත කර සකස් කිරීම සඳහා වඩාත් යෝග්‍ය කුමන දසුනද? අපි සාමාන්‍යයෙන් කදා ස්ථානගත කරලා arrange කරලා ඔකට පාවිච්චි කරන්නේ කදා සුබෙදුම්. මේ තියෙන්නේ. ඊළඟට database. පහත දක්වා ඇත්තේ ව්‍යාපාරික තොරතුරු පද්ධතියකට සම්බන්ධිත දත්ත සමුදාය කොටසක් බව උපකල්පනය කරන්න. මෙම ව්‍යාපාරයට රටෙහි විවිධ ප්‍රදේශයන්හි ඇති සමහර පාසල්වල වෙළඳසැල් පවතී.
ප්‍රාථමික අතුරු දෙකක් ඒවට අදාළ වගු සමග ලියලා පෙන්නන්න කියනවා. එතකොට අපිට විකිණුම් වගුවේ බෑ. කාණ්ඩ වගුවේ කැටගරි එකයි ශාඛා වගුවේ shop ID එකයි. විකිණුම් වගුව කියන්නේ දෙක සම්බන්ධ වෙන වගුව. ආගන්තුක අතුරු දෙකක් ලිව්වොත් ශාඛා වගුවේ කැටගරි එකයි විකිණුම් වගුවේ shop ID එකයි. එයා මෙයාට සම්බන්ධ වෙනවා. මෙයා මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට මේක foreign key එකක්. මේක foreign key එකක්. මේක primary key එකක්. මේකත් primary key එකක්. එක් වෙළඳසැලේ දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වෙනස් කළ යුතු වගුව කුමක්ද? එක් වෙළඳසැලේ දුරකථන අංකය ඇතුළත් කරන්න වෙළඳසැල කියන්නේ ශාඛාවනේ. ශාඛා වගුව තමයි සුදුසු වෙන්නේ. ශාඛා වගුව. ABC කොලෙජි මුළු විකුණුම් සොයා ගැනීම සඳහා විමසුමක් ක්‍රියාත්මක කිරීමට බද්ධ කළ යුතු වගු මොනවාද? මේ තියෙන වගු දෙකෙන් ABC කොලෙජ් එකේ මුළු විකුණුම. එතකොට ABC කොලෙජ් වල ශාඛා වගුව ඕන වෙනවා ඔයාට. විකුණුපුවා තියෙන්නේ විකුණුම් වගුවකින්ද විකුණුම් වගුව ඕන වෙනවා. ශාඛා වගුව සහ විකුණුම් වගුව අවශ්‍යයි. ඊළඟට shop ID 0.04 වෙළඳසැලක් milk and photocopy අලවිය සඳහා HIJ කොලෙජි විවෘත කළේ උපකල්පනය කරන්න. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා යාවත්කාලින කළ යුතු වගු මොනවාද? අලුත් එකක් නේ. එතකොට ශාඛා වගුව ඕන වෙනවා. milk and photocopy හින්දා අලුත් කාණ්ඩයක් ගන්න වෙනවා එතනට D කියලා. වේදක ඇති. ඒවට අදාළ රෙකෝඩ වගුනාම සමග ලියලා පෙන්නන්න කියන. එතකොට ශාඛා වගුව අඳින්න HIJ කොලෙජ් 0.04 මෙතනට D කියලා ගන්න. මෙතන D කියලා එකක් දාන්න milk and photocopy. ඊළඟට පද්ධතිය ආශ්‍රිතව ප්‍රශ්නයක්. පාසල් කළමනාකරණ පද්ධතියක් සැකසීම සඳහා දායක වූ කණ්ඩායමක් විසින් පද්ධති සංගණන ජීවන චක්‍රය ඔන්න පියවරක් දීලා තියෙනවා. දියලි ආකෘතියක් තියෙනවා. ක්‍රියාකාරකම් AG වලින් තියෙනවා, අවධි ටික තියෙනවා PU. එතන මේ AG වලට ගැලපෙන අවධි හඳුනා ගන්න කියලා කියනවා. ඒ වලට මාස 3ක් පුරාවට පවතින අත්විරු පද්ධතිය හා අලුතින් නිපදවූ පද්ධතිය සමාන්තරව භාවිත කරන්නේ මොන වෙලාවෙදිද? ක්‍රියාත්මක කිරීමේදී T. ඒ වලට T. ක්‍රියායන සැලසුම් දත්ත සමුදා ආකෘති සහ පරිශීලක අතුරු මුහුණත් ආදී මෘදුකාංග ක්‍රමලේඛ බවට පරිවර්තනය කිරීම. ඒක කරන්නේ විසඳුම් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ කේතකරණය කියන අධීරය. වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා විදුහල්පති ගුරුවරුන් පුස්තකාලාධිපති හා අනෙකුත් පාර්ශවයන් මුණ ගැනීම. ඒවා අපි කරන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමනේ. එතකොට PN ඕන එකට. වාර විභාග ලකුණු ලයිස්තු පුස්තකාල නාමාවලි බැහැරදීම් කාඩ්පත් දෛනික පැමිණීමේ ලේඛනය ආදී ආදර්ශ සාම්පල් එකතු කර ගැනීම. ඒකත් පීම තමයි ඉදිරියට වෙනසක් නැහැ. ඒකෙන්මනේ කරන්නේ ඒක. දත් එක් රැස් කරගන්නවා. දැනට මුහුණ දෙන ගැටලු හා නව පද්ධතිය අපේක්ෂා වටහා ගැනීමට විදුහල්පති පුස්තකාලාධිපති හා අංශ ප්‍රධාන ගුරුවරයන් සමග සාකච්ඡා පැවැත්වීම. ඒත් ඒ පියවරම තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. ඒත් P. නව පද්ධතිය වසරක් භාවිත කළ පසු විදුහල්පති විසින් නිල්ලුම් කරන ලද වෙනස්කම් ඇතුළත් කිරීමට නව කේත කොටස් ලියන්නේ අපි නඩත්තුවෙන් U. නව පද්ධතිය 6 මාසක් භාවිත කළ පසු පුස්තකාලයපති විසින් පෙන්වා දුන් වරදක් නිවැරදි කිරීම ඒත් නඩත්තුවමයි U.
ඊට පස්සේ තොරතුරු sannivedana තාක්ෂණ ශාස්ත්‍රයේ ඇති රැකියා අවස්ථා 3ක් ගැන අහනවා. ඉතින් තොරතුරු sannivedana තාක්ෂණයත් එක්ක රැකියා අවස්ථා විදිහට ඔය මෘදුකාංග ඉංජිනේරු, පද්ධති සැලසුම්, ජාල කළමනාකරු, නේද නෙට්වර්ක් ඉංජිනේර ඔය වගේ ගොඩාක් ඒවා ලියන්න පුළුවන් ඔයාලට. තොරතුරු තාක්ෂණයෙන් සපිරි රැකියා අවස්ථා කියලා අපි ඉගෙන ගත්තු ඕනම රැකියාවක් ICT එක තියෙන ලියන්න පුළුවන්. පහත XYZ ලෙස ලේබල් කර ඇති ප්‍රකාශ මගින් මෘදුකාංග පරීක්ෂා කිරීමේ ප්‍රරූප 3ක් තියෙනවා. මේ මොනවද මේ ප්‍රරූප කියලා අහන්නේ? මොනවද මේ පරීක්ෂාවන්? X මොකද්ද? මෘදුකාංගවල එක් එක් කොටස් වෙන වෙනම ආදානයේදී පරීක්ෂා කරනවා නම් අපි ඒකට කියන්නේ මොකද්ද? ඒකක පරීක්ෂාව. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේදයි අන්ත පරිශීලකයන් විසින් යූසර්ස්ලා බලනවාට කියන්නේ අපි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මෘදුකාංගයේ එක් එක් කොටස් සංයුක්ත කර අපි ඉන්ටග්‍රේෂන් සමස්ත පරීක්ෂාව කියලා කියනවා ඒකට. නැත්නම් ඒකාබද්ධ පරීක්ෂාව කියලාත් කියනවා. පහත් දක්වා ඇති ගැලීම් සටහනේ භාවිතය වන්නේ ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිගෙහි එකතුව තුන්වැනි පාදයේ දිගට වඩා වැඩි විය යුතු යන ප්‍රමේයයි. හරි. එතකොට AB විශාලද BC AC ට නැත්තම් එතකොට P වලින් ආදානය කරන්න කියන්නේ මොනවාද? P වලින් ආදානය කරන්න කියනවා AB දිග BC දිග AC දිග ආදානය කරන්න කියලා කියනවා. එතකොට AB විශාලද මේකේ බලනවා BC විශාලද AB ධන AC ට AC විශාලද AB ධන BC ට. එතකොට විශාලයි නම් ඔව් වලින් ආවොත් මේ දෙකේ එකතුවට වඩා අනෙක් පාද දෙකේ එකතුවට වඩා විශාලයි. එහෙම වෙනවා කියන්නේ නිකන් මෙහෙම දිග ඉරක් අනිත් පාද දෙක විශාලයි කියන්නේ අනිත් පාද දෙක මෙහෙම තියෙනවා. කුඩා වුණොත් මේ මුළු දෙක එකතු වෙන්නේ. ඒකින්ද ABC යනු R වලට දාන්න ත්‍රිකෝණයක් නොවේ. ABC යනු ත්‍රිකෝණයකි. ඒකට උත්තර එන්න ඕන. උත්තර දීලා තියනවද මේකේ? නැහැ. අපි තමයි හදලා ලියන්න ඕන. ගැලීම් සටහනේ ඇති තීරණ කොටු 3 තනි තීරණ කොටුවකට සංයුක්ත කළේ නම් එම තනි තීරණ කොටුවේ ලිවිය යුතු ප්‍රකාශනය ඉතින් ඔක්කොම ටික එකට දාන්න පුළුවන් දැන්. AB විශාලයි BC ධන AC සහ N එක දිගට ලියන්න පුළුවන් BC විශාලයි AB ධන AC සහ N AC විශාලයි AB ධන BC ට. N එකෙන් ලියන්න පුළුවන් එක. ඉහත 1 හා 2 කොටස් වලදී තර්කය වෙනස් කර යාවත්කාලන කළ ගැලීම් සටහන සඳහා අදාළ ව්‍යාජකේතය ලියලා පෙන්වන්න කියනවා. ව්‍යාජකේතය ලියන්නේ if ඉස්සල්ලාම් begin කියලා දානවා. begin කියලා දාලා input AB BC AC කියලා ලියනවා. ඊට පස්සේ if කියලා දාලා මේ ටිකම ලියලා then print ABC not a triangle. එහෙම නැත්නම් else කියලා දාලා print ABC is triangle and if. ඒ විදිහට ලියන්න පුළුවන්. ආදානය කරන ලද දිගාතුරෙන් එකක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ ශූන්‍ය වූයේ නම් මෙම ඇල්ගොරිදමය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට
මුල් ගැලීම් සටහනේ ආදානය හා පළමු තීරණ කොටුව අතරට හඳුන්වා දිය යුතු ව්‍යාජකේත කොන්දේසිය ලියන්න. දැන් කවුරු හරි බිඳුව ඇතුළත් කරොත් මෙන්න මෙතනට අපි බිඳුවක් ඇතුළත් කළාද කියලා බලන්න මොකද්ද ලියන්නේ. එහෙනම් තීරණ කොටුවක් දානවා. තීරණ කොටුවක් දාලා මේක ඇතුලේ ලියනවා මොකද්ද? if AB සමානයි බිඳුව හෝ එකක් හරි බිඳුව වුණොත් නේ එකක් හෝ වැඩි ප්‍රමාණයක් නේ. එතකොට O AC සමානයි බිඳුව O BC සමානයි බිඳුව then කියලා එකක් දානවා. ඔක මෙතනනේ තියෙන්නේ ඔහොම. එතකොට බිඳුව නම් ඒත් යර්ස් පැත්තට ත්‍රිකෝණයක් නොවේ වෙනවා. නෝ පැත්ත තමයි ත්‍රිකෝණයක් කියලා කියන්නේ එන්නේ. ඒතර අපි ඒකට ලියන්න ඕන උත්තරේ තමයි පළමු තීරණ කොටුව අතරට හඳුන්වා දිය යුතු ව්‍යාජකේත කොන්දේසිය කියන එකනේ ඔයා ලියන්න ඕන. එතකොට මේක ලියන්න ඕන ව්‍යාජකේත කොන්දේසිය විතරයි ලියන්න ඕන. if AB සමානයි බිඳුව හෝ AC සමානයි බිඳුව හෝ BC සමානයි බිඳුව then print it is not a triangle. එහෙම නැත්තම් අර අනික් if ටික යනවා ඔහොම. ඉතින් ඔය කොන්දේසිය ලියුණා නම් ඉතින් මේක තමයි ඔය ලියන්න කියන්නේ ඒගොල්ලෝ. ඒ පේපර් එක බලද්දී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ පේපර් එකේ ප්‍රශ්න ටිකක් දිගට විස්තරාත්මකව තමයි දීලා තියෙන්නේ. කොහොම වුණත් ගොඩාක් අමාරු පේපර් එකක් නෙමෙයි එකක්.